And now, live at 12. අයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12. අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ. මම ෆාතිමා නස්රින්. අදත් මුල් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. මෙරට කොවිඩ් ආසාදිතයින් 32000 ඉක්මවයි. ඊයේත් කොවිඩ් මරණ දෙකක්. ආසාදිතයින් 755ක් හඳුනා ගැනේ. හෙට සිට ප්‍රවාහන සේවා වැඩි කෙරේ. මැනින් වෙළඳ පොලත් හෙට විවෘතයි. ඩුබායි ශ්‍රී ලංකා මජ්ජාවාරමකට සම්බන්ධ තිදෙනෙකු අත්අඩංගුවට කාන්තාවකුත් ඒ අතර. ඒ වගේම මුහුදු මගින් මේවා ප්‍රවාහනය කිරීමට සැලසුම් කිරීම. අද රාත්‍රිය අහසේ අසිරිමත් උල්කාපාත වර්ෂාවක්. LPL අවසන් පූර්ව පළමු තරඟය අද කොළඹ කිංස් සමග ගෝල් ග්ලැඩියේටර්ස් සටනට. COVID-19 වෛරසය ආසාදන වූ රෝගීන් 755ක් ඊයේ මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 32135ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම ඊයේ දිනේදී කොවිඩ් ආසාදිත මරණ දෙකක්ද මෙරටින් වාර්තා වුණා. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 55ක් වයසති පුද්ගලයෙක් මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී පසුගිය 11 වනදා ජීවිතක්ෂයට පත් වුණා. රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය මෙම මරණයට හේතු වූ බවයි. මේ අතර ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 66ක පුද්ගලයෙක්ද රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පසුගිය 10 වනදා ජීවිතක්ෂයට පත්ව තිබුණා. පසුව කරන ලද PCR පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ ඔහුට COVID-19 වෛරසය ආසාදනය වී තිබූ බවටයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 149ක් දක්වා ඉහළ ගියා. මේ වන විට මෙරටින් වාර්තා වූ මරණ වලින් 64ක්ම සිදුව තිබුණේ අවුරුදු 71කට වැඩි ආසාදිතයින් අතරින්. එමෙන්ම අවුරුදු 61ත් 70ත් අතර ආසාදිතයින් අතරින් මරණ 28කුත් අවුරුදු 51ත් 60ත් අතර ආසාදිතයින්ගෙන් මරණ 23කුත් වාර්තා වී තිබුණා. මේ අතර ඊයේ දිනේදී මෙරටින් COVID-19 ආසාදිතයින් 755 දෙනෙකු හඳුනාගත්තා. ඔවුන්ගෙන් 674 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව හඳුනාගත් අතර 81 දෙනෙකු හඳුනාගත්තේ බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රිතවයි. ඊයේ දිනේදීත් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹින් වාර්තා වුණා. එම සංඛ්‍යාව දැක්ුණේ 445ක් ලෙසයි. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කෙන් රෝගීන් 135 දෙනෙකුත් කළුතර දිස්ත්‍රික්කෙන් රෝගීන් 36 දෙනෙකුත් හඳුනාගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 32135ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් 23304 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට ප්‍රතිකාර ලබන්නේ 8682 දෙනෙකු පමණයි. අපිට දෛනිකව වාර්තා වෙන රෝගීන්ගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙන්නේ. ඉතුරු 15 නැත්නම් 20 තමයි දිවයිනේ ඉතුරු පළාත් 8ෙන්ම අපිට වාර්තා වෙන්නේ. ඒතර අපිට මේ බස්නාහිර පළාත තවමත් අපිට කළමනාකරණය කරගන්න අපි දක්ෂ වුණොත් අපිට ලංකාවේ අනිත් පළාත් ටික මේ පවතින තත්ත්වයෙන් කළමනාකරණය කරගන්න පුළුවන් මට්ටමේ තාමත් තියෙනවායි කියලා මේ අගයන්කින් අපිට පැහැදිලිුනේ. නමුත් මේ තත්ත්වය අපි දිගින් දිගටම කිව්වත් යම් මට්ටමකට රෝගීන් සහ රෝගී පොකුරු නිර්මාණය වීමේ ඉඩකඩක් ඇති වෙමින් තියෙනවා. මේ අතර පාදුක්ක සහ අංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ වලින් හඳුනාගත් COVID-19 ආසාදිතයින් 8 දෙනෙකු ඊයේ රාත්‍රියේ රෝහල්ගත කෙරුණා. ඔවුන් 8 දෙනාම කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කළ පිරිසක්. අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ සේවය කළ ග්‍රාම නිලධාරීවරයෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 7 වෙනිදා එම ග්‍රාම නිලධාරීවරයා අම්බලන්තොට රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී කරන ලද PCR පරීක්ෂණ වලින් අනතුරුව ඔහු නිරෝධායන වාට්ටුවට ඇතුළත් කෙරුණා. කෙසේ වෙතත් පසුගිය 8 වෙනිදා ඔහු නොදන්වා රෝහලෙන් බැහැරව ගොස් තිබූ බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබුණේ ඊයේ දිනේදී. රෝගී ලක්ෂණ තිබියදීත් එම ග්‍රාම නිලධාරීවරයා පසුගිය 7 වෙනිදා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීම් දෙකකටද සහභාගී වී තිබූ බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ අතර වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් ආසාදිතයින් 9 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් නිරෝධායනයට යොමු කර සිටියදී උමාඔය ව්‍යාපාරයේ සේවයටද ගොස් ඇති බවට හඳුනාගෙන ඇති අතර ඒ අනුව එහි සේවකයින් 12 දෙනෙකුටද PCR පරීක්ෂණ සිදු කෙරුණා. මේ අතර උත්සව සමයේදී හලාවත නගරය තුල සංචාරක වෙළඳුන්ට අවසර ලබා නොදෙන ලෙස ඉල්ලමින් එම නගරයේ ව්‍යාපාරිකයින් පිරිසක් විරෝධතාවල නිරත වුණා. විරෝධතාවයට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ කොරෝනා තත්ත්වයේ හේතුවෙන් පසුගිය කාලය තුල තමන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටි බවත් උත්සව සමයේදී පැමිණෙන සංචාරක ව්‍යාපාරිකයින් හේතුවෙන් යලිත් අවධානමකට තමන්ට මුහුණ දීමට සිදුවිය හැකි බවයි. අනේ මෙගා වෙළඳ සේල් පොකුරක් හැදේ මේ නගරේ. ඒක නිසා බොහෝ නගරවල අද මේවැනි දේවල් වලට අවස්ථාව දෙන්නේ නැහැ. මේ අතර සෞඛ්‍ය ආරක්ෂිතව මගී ප්‍රවාහන බස් රථ ධාවනය කරන්නේද යන්න පිළිබඳව ඊයේ වරකාපොළ නගරයේදී පරීක්ෂාවකට ලක් කෙරුණා. එහිදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බස් රථ ධාවනය කළ රියදුරන්ට සහ එම බස් රථවල ගමන්ගත් මගීන්ට අවවාද කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. වරකාපොළ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මැදිහත් වීමෙන් මෙම වැඩසටහන නගරයේ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කර ගනිමින්ද ඊයේ ක්‍රියාත්මක වුණා.
පවතින වාතාවරණය හමුවේ රට වසා දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. අද උදෑසන ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. සමාජයේ යම් කතාබහක් තිබෙනවා. මේ ඉදිරි කාලේ මේ පවතින තත්ත්වයක් එක්ක ඉදිරියේදී කොහෙට හරි ඇඳරි නීති වැටෙයිද? රටම වහයිද? ඊයේ දවසේදී විශේෂ සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන් පැවැත්වුණා කියන කාරණාව තොරතුරු වාර්තා වෙනවා. ඉතින් මේ මොහොත වනතුරුත් එහෙම රටම වසා දැමීම ලොක්ඩවුන් කිරීමේ තීරණයක් ගෙන නැහැ. නමුත් ජනතාව හොඳින් හැසිරුණොත් ඒ වගේම ජනතාව සෞඛ්‍ය රීති පිළිපැද්දොත් අපිට එවැනි තීරණයක් ඉදිරියේදී හෝ ගන්න අවස්ථාවක් වෙන එකක් නැහැ. ඒක ඉතින් ජනතාවගේ අතේ තමයි තියෙන්නේ. යම් ආකාරයකට කොළඹින් පිටතට බස්නාහිර පළාතෙන් පිටතට යනවනම් එයාට සෞඛ්‍ය ආරක්ෂිත විදි ඒ අදාළ පරීක්ෂණ අනුගමනය කරලා කටයුතු කරන්න කියන එක තමයි අතිගරු ජනාධිපතිතුමත් අවධාරණය කරේ. සෑම විටම ජනතාවට දැනුම් දෙන්න කියලා 100% ජනතාව මේවට අනුගත වෙලා නැහැ. ඔබ දකින්න ඇති සමහර වෙලාවට නිරෝධායන එහෙම නැත්නම් හුදේකලා කරපු ප්‍රදේශවල ඉන්න අය පවා නිරෝධායන රීති කඩ කරනවා, උද්ඝෝෂණ පවත්වනවා, PCR පරීක්ෂණ වලට පෙනී හිටින්නේ නැහැ, ඇන්ටිජන් පරීක්ෂණ වලට පෙනී හිටින්නේ නැහැ. රටේ නීතිය හැමෝටම එකයි, නිරෝධායන නීතිය හැමෝටම එකයි. විශේෂම අටලුගම ප්‍රදේශයේ මේ තත්ත්වය වැඩිපුර තියෙනවා. දැන් ඒගොල්ලෝ PCR පරීක්ෂණ වලට පෙනී හිටින්නේ නැත්නම්, ඇන්ටිජන් පරීක්ෂණ වලට පෙනී හිටින්නේ නැත්නම් ඒ ප්‍රදේශ විවෘත කරන්න තව බොහෝ කාලයක් ගත වෙයි. බොහෝ කාලයක් හුදේකලාව ඉන්න වෙයි. හෙට සිට රට තුළ සාමාන්‍ය පරිදි දුම්රිය සේවාවන් ආරම්භ වන අතර එහි සූදානම පිළිබඳවත් දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාගෙන් අප විමසා සිටියා. අද විශේෂයෙන් අපි ආවේ දුම්රිය සමාජිකාරීතුමන් මේ දුම්රිය ස්ථාන අද නිරීක්ෂණය කරනවා. මොකද කොහොමද හෙට දවසේ දුම්රිය සැලසුම් කළ තියෙන සාමාන්‍ය විදිහට දුම්රිය නැත්තම් අපි කාර්යාල දුම්රිය සියල්ලම ධාවනය කරනවා. අපි මගී ජනතාවෙන් ඉල්ලා සිටිනවා නියමිත පරිදි ධාවනයේ කාර්යාල දුම්රිය වල සුළු වශයෙන් හෝ වේලාසනින් ඒ දුම්රියන් වලට පැමිණිලා ඒ දුම්රියන් වලින් ගමන් කරලා ඒ තමන්ගේ මගී අවශ්‍යතාවය හා ප්‍රවාහන අවශ්‍යතාවය සපුරා ගන්නා ලෙස. ඒ වගේම තමයි සවස් වරුවේ දැන් බස් ගාස්තු පසුගිය දවසක වැඩි කරා. මේ තත්ත්වයත් එක්ක දුම්රිය ගාස්තුත් වැඩි කරා වීදෝ කියලා ජනතාවට යම් සැකයක් තියෙනවා. අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ දුම්රිය ගාස්තු මේ වෙලාවේ වෙනස් කරන්න. උපරිම සහයෝගය ලබා දීලා සෑම දුම්රියක්ම මගී ජනතාව අඩු වුණත් ඒ ධාවනය කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. අපි දන්නවා දැන් මේ වෙනකොට කැලිවැල දුම්රිය මාර්ගයේ ඉතාමත් අඩු මගී සංඛ්‍යාවක් තමයි ගමන් කරන්නේ. නමුත් අපි මේ කාර්යාල දුම්රිය සියල්ලම ධාවනය කරනවා මගී ජනතාව අඩු වුණත්. පැලියගොඩේදී වූ නව මැනින් වෙළඳපොළ තොග වෙළඳාම් සඳහා හෙට සිට විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව හෙට පස්වරු 4 සිට රාත්‍රී 12 දක්වා එහි වෙළඳාම් කටයුතු සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ අතර ලබන 26 වෙනිදා සිට ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් තොටුපළ විවෘත කිරීමට සීල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි පළමු අදිය ලෙස වාණිජ හා විශේෂ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ෆයිසර් එන්නත ඇමරිකාව පුරා බෙදා හැරීම හෙට සිට ආරම්භ වනවා. එන්නත ලබා ගැනීමෙන් පසුව වද පුද්ගලයන් සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කළ යුතු බවයි එක්සත් ජනපදයේ රෝග පාලනය වැළැක්වීමේ ආයතනය පවසන්නේ. COVID-19 වසංගත තත්ත්වයෙන් වැඩිම බලපෑමට මෙන්ම කතාබහට ලක් වූ රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. මේ නිසාම වෛරසය මර්ධනය සඳහා විවිධ එන්නත් අත්දැක බැලීම් සිදු වූ අතර වැඩි ඵලදායීතාවක් පෙන්වූ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතට හදිසි භාවිතය සඳහා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පරිපාලනය නොහොත් FDA ආයතනය අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව හෙට දිනේ ඇමරිකාව පුරා ෆයිසර් එන්නත ජනතාවට ලබා දීමේ කටයුතු ආරම්භ වනවා. හෙට දින ඇමරිකාවේ සෑම ප්‍රාන්තයකම මධ්‍යස්ථාන 145කදී එන්නත් ලබා සිදුවන අතර අඟහරුවාදා දින මධ්‍යස්ථාන 425කදී එන්නත් ලබා දීමේ කටයුතු සිදු කිරීමට නියමිත වෙනවා. කෙසේ වෙතත් ඇමරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ ආයතනය ෆයිසර් එන්නත නිර්දේශ කර ඇත්තේ වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයන් සඳහායි. එන්නත ලබා දීමෙන් පසු වුවද එන්නත ලබාගත් සියලු දෙනා මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපැදිය යුතු බවත් එම ආයතනය පවසනවා. එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ ආසාත්මිකතා ඇති පුද්ගලයින්ට මෙම එන්නත හානිදායක විය හැකි බවයි. මේ අතර ඇමරිකාවේ COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට මිලියන 16 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ මරණ ලක්ෂ 3 සීමාව පසු කරමින්. මේ අතර ආසාදිතයින් වාර්තා වීමේ යම්කිසි පාලනයක් පෙන්වූ දකුණු කොරියාවේ යලිත් වරක් වෛරසය සීග්‍රයෙන් පැතිර යමින් පවතින බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ කතරගම පුදබිමට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඓතිහාසික රුහුණු කතරගම පුරවරයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුලින්ම පැමිණියේ කතරගම කිරිවෙහෙර විහාරස්ථානයටයි.
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවග ධම්මින්ද හිමියන් බෑදක ආශිර්වාද ලබාගත් අග්‍රාමාත්‍යවරයා කිරිවෙහෙර සෑරදුන් පරිශ්‍රයට පැමිණ ආගමික වතාවත් තුළ නිරත වුණා. අනතුරුව අෂ්ටඵල බෝධිය වන්දනා කිරීමෙන් පසු කතරගම මහා දේවාලය වෙත පැමිණ දේව ආශිර්වාදය ලබා ගත්තා. කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයා රුහුණු මාගම්පත්වේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන් බැහැදැක්කා. අනුරාධපුර ඉපොලෝගම ඓතිහාසික විජිතපුර බලකොටුව පැවති බවට සැලකෙන පුරාවිද්‍යාත්මක භූමියට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 10 දෙනෙකු අද කැකිරාව දිසා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊයේ දිනේ ඒ පිළිබඳ සොයා බැලීමට උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ඇතුළු පිරිසක්ද එම ස්ථානයට පැමිණියා. අනුරාධපුර ඉපලෝගම විජිතපුර අලහපෙරුමාගම පිහිටි සුසාන භූමියක් වෙන් කිරීම සඳහා තාප්පයක් ඉදිකිරීමට පසුගියදා පියවර ගෙන තිබුණා. එහිදී ඓතිහාසික විජිතපුර බලකොටුවට අයත් බව පැවසෙන පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලක නටබුන් වලට දැඩි ලෙස හානි සිදු වී තිබූ බවටයි වාර්තා වුණේ. මෙම ස්ථානයට ආබදව බැලුම්ගල නම් පුරාවිද්‍යාත්මක ස්ථානයක්ද පවතින අතර එයද 2018 වසරේ ඩෝසර් කර තිබෙනවා. මේ පිළිබඳව සොයා බැලීමට උතුරුමැද පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ඇතුළු පිරිසක්ද ඊයේම ස්ථානයට පැමිණියා. ඒ වගේ එකක් කාට හරි මිනිස්සුෙකුට මේක දැකලා ඉවරලා නැහැ කියලා කියන්න පුළුවන්. මේ කට්ටිය දන්නවා මේක පුරාවිද්‍යාව. දැනට හොයාගෙන ඉවරයි. පුරාවිද්‍යාව මේක රජවරු හිටපු තැන. එහිදී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් මෙම භූමියට සිදු වී ඇති විනාශය ඔවුන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. මේ බලන්න. පෞරාණික ගල් ප්‍රදේශයේ නිවාසවල පඩිපෙළවල් සහ මිරිස්කල් සඳහා උපයෝගී කර තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ. නැත්නම් මෙහි ඉඳලා බලනකොට පුරාවිද්‍යාත්මක නටමුන් සහිත භූමි වගා කටයුතු සඳහා යොදාගෙන තිබෙනවා. මෙවන විට අක්කර 10කට ආසන්න ප්‍රමාණයක් එලෙස වගා කටයුතු සඳහා යොදාගෙන ඇති බව අප වාර්තාකරු පැවසුවා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලින් 10 දෙනෙකු අනුරාධපුර පුරාවිද්‍යා ආරක්ෂණ විශේෂ ඒකකයේ මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉපලෝගම පොලිසියේ රඳවා සිටින අදාළ සැකකරුවන් අද කැකිරාව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. රට තුළ මතුවී ඇති කොරෝනා වෛරස් තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ බොහෝ පාසල් දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ තම අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට සිදුව තිබෙනවා. නමුත් අන්තර්ජාල පහසුකම් නොමැතිවීම හේතුවෙන් අධ්‍යාපන කටයුතු වලට බාධා එල්ල වූ පාසල් දරුවන් පිරිසක් පිළිබඳව අපට වාර්තා වූයේ පිටිගල මැටිවිලිය ප්‍රදේශයෙන්. මැටිවිලිය ගම්මානයේ දරුවන් අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා. සංඥා ඉතා දුර්වල වීම හේතුවෙන් අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහාද මේ දරුවන් විශාල වෙහෙසක් දරන බවයි මව්පියන් පවසන්නේ. දවල් කාලයේ මේ දරුවන් යහළුවන්ගේ නිවෙස්වලට ගොස් ඉතා අපහසුවෙන් තම අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය ඔස්සේ කරගත්තද රට තුළ ඇති කොරෝනා තත්ත්වය හමුවේ එයද අසීරු වී තිබෙනවා. 2021 එලෙවල් විභාගයට තමයි මම පෙනී සිටින්නේ. නමුත් දැන් තිබෙන COVID-19 වසංගතය හේතුවෙන් අපිට අපේ ඉගෙනුම් කටයුතු සාර්ථකව කරගන්න බැරි වෙලා තියෙනවා. අපිට අන්තර්ජාල පහසුකම් තිබුණත් අපිට ඒවා හරියට 4G තාක්ෂණය නැති හින්දා අපිට ඒක හරියට සිදු කරගන්න බෑ. අනිත් ළමයින්ට පහසුකම් තියෙනවා. නමුත් ඒ ඒගොල්ලෝගේ ගෙවල් වලට ගිහලා සම්බන්ධ වීමට තරම් අපිට හැකියාවක් නැහැ. ඇති වෙලා තියෙන කොරෝනා වෛරසය නිසා. එම නිසා අපිට එම පාසල් වැඩ කටයුතු ඔක්කොම මගහැරලා යනවා. කොළඹට කිරි ගමට කැකිර යන කියමන යලි යලිත් සනාථ කරමින් මෙම දරුවන්ට ඇති අවම පහසුකම් යටතේ සිය අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට ඔවුන් ගන්නේ මහත් වූ වෙහෙසක්. මේ වටේ කුළුණු තියෙනවා. නමුත් අපේ ගම වටේට තියෙන්නේ කඳු ආයල් ගල්. ඒක නිසා අපිව ඒ කුළුණු වලින් ආවරණය වෙන්නේ නැහැ. අද ලෝකේ යන්නේ අලුත් නවීන තාක්ෂණත් එක්කලා. ඉතින් අපේ ළමයි මේ සම්බන්ධතාව නැති නිසා අතරමං වෙලා ඉන්නවා. මැටිවිලිය ගම්මානයේ දරුවන් සහ දෙමව්පියන් ඉල්ලා සිටින්නේ දිනෙන් දින සිදුවන අධ්‍යාපනයේ කඩා වැටීමට පිළිතුරක් ලෙස අන්තර්ජාල පහසුකම් තම ගම්මානයට ලබා දීමට කඩිනමින් ක්‍රියා කරන ලෙසයි. අන්තර්ජාලයෙන් 4GB ලබා දීම සඳහා ඉහළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. කුළුණක් තියෙනවා මේ අපේ පැත්තේ. ඒක මේ කොහොම හරි කරලා සංවර්ධනය කරලා ඒකෙන් මේ සිග්නල් ලබා දෙන්න පුළුවන් කියලා ඉල්ලා සිටිනවා. ජපානයේ සිට කෝටිපති ජපන් තරුණියක පැහැරගෙන ආ බවට චෝදනා එල්ල වූ තරුණයාගේ ඥාති සොහොයුරාට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහර දී කැපුම් තුවාල සිදු කර තිබෙනවා.
ඔහු මෙම පහර කෑමට ලක්ව තිබෙන්නේ ජපන් තරුණියගේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත්ව අප මත සිටින අතරතුරයි. ශ්‍රී ලංකාවෙන් ජපානයට ගිය 23 හැවිරිදි තරුණයෙකු කෝටිපති පවුලක 15 හැවිරිදි තරුණියක පැහැරගෙන ආ බවට තොරතුරු වාර්තා වුණේ මීට සති කිහිපයකට පෙරයි. ඇයගේ මවද දිවයිනට පැමිණ ජපන් තානාපති කාර්යාලය හරහා මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා දී තිබුණා. අනතුරුව සිදු කළ පොලිස් පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස වයිකාල ප්‍රදේශයේදී තරුණ පෙම්විවල අත්අඩංගුවට ගත්තා. පසු එම තරුණයා සමග ඔවුන්ට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ මෙම තරුණයාගේ ඥාතීන් කිහිප දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ අතර පෙම්වතාගේ නැගණියගේ සැමියාද සිටියා. මේ අතර ජපන් තරුණිය ගැබිනියක්ව සිටි අතර ඇය පරිවාස භාරයේ සිටමින් කරුණු හෙළි කළේ කොස්තා නැමැති පුද්ගලයෙකුගෙන් තමන්ට අතවර සිදු වූ බවයි. කොස්තා නැමැති එම පුද්ගලයා සිය මව සමග ඇසුරක් පවත්වන බවත් ඇය පැවසුවා. කෙසේ වෙතත් අවසානයේ එම මවගේ කැමැත්තද අදාළ ජපන් පෙම්වතියට හා ඇගේ ශ්‍රී ලාංකික පෙම්වතාට හිමි වුණා. මේ අතරතුරයි ඊයේ දිනේ ජපන් තරුණියගේ පෙම්වතාගේ ඥාති සොහොයුරා පිහිපහරකට ගොදුරු වී තිබුණේ. ඩුබයි සිට මෙහෙවන මද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිකර ගැනීමට කැලණිය කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ. කැලණිය කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත ඩුබායි සිට මෙහෙවන මද්‍රව්‍ය ජාවාරමකට අදාළ සැකකරුවන් දෙදෙනෙක් සහ එක් සැකකාරියක් ඊයේ දිනේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂයෙන්ම ඩුබායි සිට ශ්‍රී ලංකාවට විවිධ ආකාරයෙන් එවන ලද මද්‍රව්‍ය, ඒ වගේම මුහුදු මගින් මේවා ප්‍රවාහනය කිරීමට සැලසුම් කිරීම මේ ආදී කටයුතු සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඒ වගේම බැංකු ගිණුම් සහ අනිකුත් මූල්‍ය හෝමාරු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම අය රැඳවුම් නියෝගයක් මත රඳවා තබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. කැලණිය කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා. මේ අතර කොච්චිකඩේ පොලිසියට ලද තොරතුරකට අනුව කොච්චිකඩේ පාලම අසලදී මෝටර රථයකින් ප්‍රවාහනය කළ නීති විරෝධී මත්පැන් බෝතල් 100ක් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා. අත්අඩංගුවටගත් රියදුරු දංකොටුව ප්‍රදේශයේ පදිංචි අයෙක්. ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී නීති විරෝධී ලෙස නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණයෙන් මත්පැන් පෙරූ ස්ථානයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. එම ස්කාගාරය තුළ සිටි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා. ස්කාගාරය තුළ තිබී ගෝඩා බැරල් ගෑස් ලිප් ඇතුළු මද්‍රව්‍ය සෑදීමට ගන්නා උපකරණ රැසක් සොයාගනු ලැබුවා. වැඩිදුරටත් සිදු කළ විමර්ශනවලදී නිවස තුළ සංගවා තිබූ තවත් නීති විරෝධී මත්පැන් බෝතල් 175ක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වුණා. මෙම වැටලීම සඳහා කොච්චිකඩේ පොලිසියේ පොලිස් නිලධාරිනියන්ද එක් වුණා. අත්අඩංගුවටගත් සැකකරුවන් මීගමු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. සිව් දෙස සුරැකී සිව් වසර යන තේමාව මුල් කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාන්තාසන සම්මේලන මාලාවක් ආරම්භ කර තිබෙනවා. මේ සම්මේලනය දිවයිනේ දිස්ත්‍රික්ක 18ක තෝරාගත් ආසන 61කදී පැවැත්වීමටයි එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇත්තේ. රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 4 වන සංවත්සරය නියමිත දින නොපැවතුණු අතර ඊට සමගාමීව මෙම කාන්තා සම්මේලන මාලාව පැවැත්වෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඊයේ දිනේ සහ අද දිනේ තුල දිවයිනේ දිස්ත්‍රික්ක 18ක තෝරාගත් ආසන 61කදී මෙම කාන්තා සම්මේලන පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර මැතිවරණ කොට්ටාශයේ කාන්තා සමුළුව ඊයේ පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා සහභාගී වුණා. ජනාධිපතිතුමා පත් වෙලා අවුරුද්දක් ඇතුළත මේ කරපු වැඩපිළිවෙල රටක් විදියට අද කවුරුත් කතා වෙන්නේ නැහැ. රටේ ගෙවන්න තිබ්බ ණය විදේශිකයන්ට ගෙවන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ ආර්ථික කළමනාකරණය කරන්න හැකි උනේ මේ රජයේ හැකියාව තියෙන හින්දා. හැම ගමකම අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් ගෙයක් හැදෙනවා. හැම ගමකම ඉන්න අඩු ආදායම් ලාභීන් පවුලක සමාජිකයන් වෙනුවෙන් රැකියාව දීලා තියෙනවා. උපාධිධාරීන් 61000කට ආසන්න ප්‍රමාණයකට රජයේ රැකියාව දීලා තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් කළා මන් දන්නේ නැහැ. රජය අසමත් කිව්වට කොහොමද අසමත්
වෙන්න කියලා අවුරුදු 5ක් තිබු ගිය ආණ්ඩුවටවත් මේ මාස 3න් කරපු වැඩ ටික අවුරුදු 5මාරටම කරගන්න බැහැ. මම බලාපොරොත්තු වෙන්නේ මාතර හදන දේවල්. මාතර මේ කාන්තා විශාල පිරිසක් ඉන්න විවිධ දේවල් හදනවා. මුරුක්කු පැකට් එකේ ඉඳන් ගෙවල් වල හදන පිරිස් ඉන්නවා. හැබැයි විකුණ ගන්න වෙලඳ පොලක් නැතිලා. බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ වැඩසටහන යටතේ අලුත් වැඩසටහනක් හදන්න බලාපොරොත්තු වෙනවා. මම ඉතින් වැඩ පිළිවෙල ආරම්භ කරලා තියෙනවා. නිවාස අධිකාරියෙන් ගෙයක් හදලා දෙද්දි ඒ ගෙදර එළියේ පොඩි කඩයක් හෝම් ෂොප් එකක් දාගන්න පුළුවන් වෙන විදිහට. ඉතින් ඒකටත් මේ ප්‍රදේශවල තියෙන බඩු විකුණන්න පුළුවන් විදිහට. ඒ වගේ ගෙවල් වැඩ පිළිවෙලකුත් ඊළඟ අවුරුද්දේ ක්‍රියාත්මක වෙන්න දෙන. ඉතින් ගේ හදද්දි ගේත් එක්කම කඩේකුත් හදලා දෙන්න. ඒ කඩේ හදද්දි ඒ කඩේ නිෂ්පාදන ක්‍රියාවලියකට සම්බන්ධ වෙන්න පුළුවන් නම් එතන ඒකටත් මොකක් හරි කාන්තා සමිතියක විදිහට එතන නිෂ්පාදන ක්‍රියාවලියක් කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් හදන්න. ඉතින් මේ ගමේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ කියලා විශ්වාස කරන ආණ්ඩුවක් මේක. ඉතින් ඒ ආණ්ඩුවට ශක්තියක් දෙන්න ඉතින් ඔබත් අලුත් විදියට හිතලා මේ දේවල් ගම්වල නිෂ්පාදනය කරන්න ආරම්භ කරන්න ඕනේ. මේ අතර පදිරිප්පු ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාන්තා සම්මේලනය රාජ්‍ය අමාත්‍ය එස් ව්‍යාලේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රට තුළ උද්ගතව ඇති COVID-19 වසංගත තත්ත්වය හමුවේ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් තවත් වැඩපිළිවෙලක් දියත් කිරීමට ස්වර්ණවාහිනී ස්වර්ණශ්‍රී සත්කාර අද මුල පිරුවා. ඒ දිවයිනේ සියලුම දුම්රිය ස්ථාන විෂබීජහරණය කරමින් ඊට ඇතන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය ශාන්ත ජෝන් ගෙලන් රථ හමුදාව සහ දුම්රිය දෙපාර්තමේන්තුව අප සමග එක්වනවා. ස්වර්ණවාහිනී ස්වර්ණශ්‍රී සත්කාරය යටතේ දුම්රිය ස්ථාන විසබීජහරණ වැඩසටහනට අද මුල පිරුවේ දෙමටකොඩ දුම්රිය ස්ථානයෙන්. මේ අවස්ථාවට ඇතැන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය හා ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ නිලධාරීන් මෙන්ම දුම්රිය සාමාන්‍ය අධිකාරියතුමා එක් වුණා. අපි දන්නවා මේ අපේ ආදරණීය ජනතාව දුම්රිය මගින් මේ සියලු දුම්රිය ස්ථානකට ගමන් කරනවා. ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි කටයුතු කළ යුතුයි. ඉතින් දුම්රිය දෙපාර්තමේන්තුව ඉතාමත්ම හොඳින් එම කටයුතු කළමනාකරණය කරන අතරතුර තමයි ස්වර්ණවාහිනී ආයතනය CFM ගුවන්විදුලිය වගේම ඇතැන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන සුගතල් බැඳගෙන ඒ වගේම තමයි ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ සහයෝගය මත මේ කටයුත්ත අද ආරම්භ කරන්නේ. දුම්රිය නිසා කොවිඩ් වසංගතය පැතිරීමේ අවධානය ආරම්භ කිරීම එහෙම නැත්නම් නැති කිරීමේ අරමුණින් තමයි අපි අද සිට ලංකාවේ සියලුම රේල්වේ ස්ටේෂන් විසබීජහරණය කිරීමට අපි ප්‍රයත්න ගත්තේ. අපි දක්වන දායකත්වයේ ජනතාවගෙනුත් අපිට දක්වනවා නම් අපිට ඉස්සරහට කොවිඩ් වසංගතය ලංකාවෙන් තුරන් කිරෙන්න හැකි වෙනවා. සම්ප්‍රදායිකව සාන්ත ජෝන් ගිලන් රථ සේවාව ප්‍රථමාධාර පූර්ව සේවාවන් කරනවා. ඒ වගේම ආපදා අවස්ථාවන්දී අපි අපගේ ස්වේච්ඡා සේවකයන් ආපදාවන්ට මුහුණ දීමට ජනතාවට උදව් වෙනවා. අපි අද දුම්රිය ස්ථාන මේ විදිහට විසබීජහරණය කිරීමේ වැඩ ක්‍රියාවලියට එකතු වන්නට අප එප වෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් මම මේ ආයතන තුනටම මගේ ස්තුතිය හා ගෞරවය පුද කරනවා. ස්වර්ණවාහිනී ප්‍රමුඛ ශාන්ත ගිලන් රථ හමුදාවත් ඒ වගේම අශාන්ත ආයතනත් අපිත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. දිවයිනේ තියෙන සියලුම දුම්රිය ස්ථාන 11 විසබීජහරණයට ලක් කරනවා කියලා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දුම්රිය ගමන් කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් අනුව නියමිත පරිදි ගමන් කරන්න කියලා. දෙමටකොඩින් ඇරඹි ස්වර්ණවාහිනී ස්වර්ණශ්‍රී සත්කාර විසබීජහරණ වැඩසටහනේ මුල් අදියර යටතේ මහනුවර දක්වා එක් කණ්ඩායමක්ද මහනුවර සිට කොළඹ දක්වා තවත් කණ්ඩායමක්ද මෙම සත්කාරයට එක්වනවා. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය වන බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයන්ගේ කක්ෂයන් එක පෙළට සමපාත වෙමින් එක මත එක දර්ශනය වීම හෙවත් නත්තල් තරුව දිස්වීම මෙරට ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව හිමි වෙනවා. එමෙන්න උල්කාපාත වර්ෂාවක් අද සහ හෙට දිනේදී මෙරට ජනතාවට දැක බලා ගැනීමටත් අවස්ථාව හිමිවන අතර එය උල්කාපාත වර්ෂාවන්නේ රජ දැක්ම ලෙසද තාරකා විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබනවා. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය වන බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයන්ගේ කක්ෂයන් එක පෙළට සමපාත වෙමින් එක මත එක දර්ශනය වීම හෙවත් නත්තල් තරුව දිස්වීම මේ මාස 16 වනදා සිට 25 වනදා දක්වා සිදුවනවා. එය පෘථිවිවාසීන්ට ඉතාම සමීපව දර්ශනය වන අතර මෙම සංසිද්ධිය සාමාන්‍යයෙන් වසර 20කට වරක් සිදුවද මෙතරම් සමීපව දර්ශනය වන්නේ වසර 300කට පමණ පසුව බවයි තාරකා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. දෙසැම්බර් මාසේ 21 වෙනිදා හගහරින්න හොඳ නැති දවසක් මේක. ඒ 21 වෙනිදා හවස ඉර බැස ගියාට පසුව බටහිර අහස තිස්ස බලන්න ඔබට අමුතු දෙයක් දකින්න පුළුවන්. මේ ග්‍රහලෝක දෙක එක්කෙනෙක් කිට්ටු වෙලා කියන්නේ අංශකින් 10න් එකක් හෙවත් විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපි කියනවා මේ කලා 6.1ක් තරම් කිට්ටුවට එනවා. එතකොට සමහර අය දැනටම අනාවැකි පළ කරලා තිනවා මේ දෙක එක ග්‍රහලෝකයක එකට ඇලිච්ච නිකන් බෝල දෙකක් වගේ ගිනි පුළඟක් වගේ දකි කියලා. ඉතින් මේ විරල අවස්ථාව ඔබට
දකින්න ලැබෙන්නේ අවුරුදු 397කට පස්සේ. මෙවැනි දෙයක් මීට කලින් සිද්ධ වුණේ ක්‍රිස්ති වර්ෂ 1623 ජූලි මාසයේ 16 වෙනිදා. සාමාන්‍යයෙන් ඉතා විරලයි. ජීවිත කාලයටවත් දකින්න බැරි තරම් විරල දෙයක්. මෙය නම් මගහැරිය යුතු දෙයක්ම නෙමෙයි. මේ අතර ඉතාමත් දර්ශනීය උල්කාපාත වර්ෂාවක් අද සහ හෙට රාත්‍රියේ ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව හිමිවනවා. මෙය උල්කාපාත වර්ෂාවන්හි රජ දැක්ම ලෙස හඳුන්වන අතර විවිධ වර්ණවලින් උල්කාපාත වර්ෂාව දැක බලා ගැනීමට ජනතාවට අවස්ථාව හිමි වන බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ. හොඳම අවස්ථාව මේ උල්කා වර්ෂාව දකින්නට අලියම 2:04 අතර කාලයේදී තරමක් බටහිරට වන්නට වයම දිග දිශාවට අහසට හිස හැරෙව්වොත් ඔබට දකින්න පුළුවන් උල්කා විශාල ප්‍රමාණයක් නෙමෙයි සාමාන්‍යයෙන් පැයකට 120 අතර ප්‍රමාණයක්. මේ උල්කා වල විශේෂත්වය වන්නේ මෙය විවිධ පාට රතු කහ නිල් තැඹිලි ආදී විවිධ වර්ණ වලින් දකින්නට පුළුවන්. ඒ වගේම මේ දිනය ඊටාම විශේෂයි. මොකද අමාවක දිනයක් මේ 14. ඉතින් ඒ නිසා අහසේ හඳ නැති අවස්ථාවක උල්කා වර්ෂාවක් දකිනවා කියන්නේ ඉතාම හොඳ අවස්ථාවක්. බීමට පානීය ජලය නොමැතිව දුක් විඳින ගම්මානයක් පිළිබඳව අපට අම්පාර කිව්ලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා. තම ගැටලුවට මෙතෙක් කිසිදු විසඳුමක් ලබා දීමට බලධාරීන් උත්සාහ නොකරන බවයි ගම්මුන් පවසන්නේ. අම්පාර දමන බක්මිටියාව කිවුල්වත්ත ප්‍රදේශයේ ජනතාව උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ පා සිටිනවා. මේ වන විට පවුල් 35ක් පමණ ජීවත් වන එම ප්‍රදේශයේ ජනතාව වසර ගණනාවක් තිස්සේ තම පානීය ජල ගැටලුවට විසඳුම් සොයාගත්තේ ඇල මාර්ගයක් අසල වලක් හරහා ඉන් පැමිණි ජලය ලබා ගනිමින්. නාන්නත් වතුර නැහැ බොණ්ඩත් වතුර නැහැ. දැන් වතුර ටික තමයි අපට ඕමනා වෙලා තියෙන්නේ. පවුල් 35ටම කිසිම පිළිසරණක් නැහැ මේ කට්ටියට. අපිට දැන් අවුරුදු ගාණක් තිස්සේ වතුර නැහැ. මේ වතුර ගේන්න යන්න ගොඩක් දුර යන්න ඕනි. පොඩි අයත් එක්ක යන්නත් බෑ. පොඩි අය නාව ගන්නවත් වතුර නැහැ. බොන්නවත් වතුර නැහැ. ඉන්න හිටපු අය හැමෝටම කිව්වා කිසිම කෙනෙක් ගණන් ගන්නෙත් නැහැ. ඇවිල්ලා බලලා යනවා විතරයි. වතුර දෙනවා කියනවා කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ. ආණ්ඩු දෙකක් තිබුණා දෙකෙන් එකක්වත් නැහැ දැන් ඉතින්. වතුර දෙන්න කියලා තමයි අපි කට්ටියකින් ඉල්ලන්නේ ඉතින්. මේ වන විට එම ජලයද අපවිත්‍ර වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඉස්සර නම් ලේවාර කියලා ආරක් තියෙනවා. ඕකේ වතුර ටික පිරිසුදුයි. වැල්ල හාරලා වතුර ටික පෙරාගෙන මිනිස්සු මේ වතුර ටික අරගන්නවා බොන්න. දැන් අර ජනගහනය වැඩි වීම නිසා ඒ වතුරත් අපිරිසුදුයි. ඒත් කරන්න දෙයක් නැහැ. මිනිස්සු ඒ පුරුදු විදියටම වතුර ටික බොනවා. මිනිසෙකුට ජලය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ඒ මූලික අයිතිවාසිකම් Tamanට ඉටු නොවීම ගැන මේ ජනතාව පසුවන්නේ දැඩි කනස්සල්ලෙන්. ඒ නිසා Tamanට බොන්න පිරිසුදු වතුර පොදක් ලබා දෙන ලෙසයි ගම්මුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. මෙතන වතුර ලින්දක් තියෙනවා. එතන ඉල්ලා මෙතෙන්වත් ගන්න මේ වතුර ටිකක් ගන්න අපිට මේ පිළිසරණක් කරලා දෙන්න එක තියෙනවා. මම මේ ඉල්ලන්නේ. මේ වතුර ටික ලබා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ අපි. ඔබ හරිත් live at 12 සමගින්. නයිජීරියාවේ පාසලකට ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් අනතුරුව දරුවන් 100 ගණනක් අතුරුදන් වී තිබෙනවා. ඒ සමගින් විදෙස් පුවත් වෙතයි මේ අවධානය. LPL තරගාවලියේ පළමු අවසන් පුර තරගය අද රාත්‍රී 8ට කොළඹ කිංස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර පැවැත්වීමට නියමිතයි. දෙවන තරගයේ දඹුල්ල වයිකින් කණ්ඩායම සහ ජෙෆ්රන් ස්ටැලියන්ස් කණ්ඩායම අතරයි පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. මේ අතර මූලික වටේ පැවති තරග 8 තුලදී සිදු වැදගත් සිදුවීම් ගැන තොරතුරු දැන් ගෙන එන්නට නිමෙස් විජේසූරිය සූදානම්ෙන් සිටිනවා. ක්‍රිකට් ලෝක කලඹා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ඔබ මේ පසු කරමින් ඉන්නේ LPL තරගාවලියේ උණුසුම්ම දවස් කිහිපය. මම හිතන්නේ LPL තරගාවලිය බලපු නොබලපු හැමෝම වගේ LPL තරගාවලියේ විශේෂ තොරතුරු දැනගන්න නම් කිසිසේත්ම අකමැති වෙන එකක් නැහැ. අපි ඔබට මුලින් කියන සූදානම් වෙන්නේ මේ වෙදි තරගාවලියේ වැඩිම ලකුණුලාභියා පිළිබඳව තොරතුරු. ඔබ දන්නවා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක තමයි මේ වෙනකොට තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙලා ඉන්නේ. ඒ වගේම තමයි ධනුෂ්ක මේ වෙද්දි මූලික වටේ තිබුණු තරග 8ට සහභාගී වෙලා ලකුණු 462ක් තමන්ගේ පිටෙන් ලබා ගන්නට සමත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි පැවති මූලික තරග 8 තුල අඛණ්ඩව ලකුණු 30 සීමාව පසු කළ එකම ක්‍රීඩකයා බවට පත් වෙලා තිබෙන්නේ ධනුෂ්ක. ධනුෂ්ක මේ වෙනකොට ලකුණු 50 සීමාව සිව් වතාවක් පසු කරගෙන යන්නටත් සමත් වෙලා ඉන්නේ. ධනුෂ්කගේ සමස්ත ලකුණු සංඛ්‍යාව අතර සුවිශේෂී කාරණාවක් තිබෙනවා. මේ සුවිශේෂී කාරණාව තමයි ඔහු තරග 8 පුරාම රැස් කරලා තියෙන 6 පහර 8ක් පමණක් වෙයි. මම ඒ කාරණේදී කියන්න උත්සාහ කළේ ඔහු ඉතාම උපක්‍රමශීලීව තමන්ගේ තරග රටාව වෙනසකට ලක් කරලා තියෙනවා කියන කාරණය. ඊට හොඳම සාක්ෂිය තමයි මේ වෙද්දි ධනුෂ්ක තරගාවලියේ වැඩිම 4 පහර සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයා බවටත් පත් වෙලා අවසන්.
තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර මේ වෙනකොට දෙවන ස්ථානයට පත් වෙලා ඉන්නේ කොලම්බෝ කිංස් කණ්ඩායම නියෝජනය කරන ලොරි එවන්ස්. ලොරි මේ වෙනකොට තමන්ගේ පිටෙන් ලකුණු 289ක් ලබාගෙන තිබෙනවා. මේ වෙනකොට වැඩිම ලකුණුලාභීන් අතර තෙවන ස්ථානයේ පසු වෙන්නේ දඹුල්ල වයිකින් කණ්ඩායමේ දසුන් ශානක. දසුන් මූලික වටේ පැවති තරඟවලදී ලකුණු 273ක් ලබා ගන්නේ තමන්ගේ නායකත්වයේ වගකීමත් ඉතා මනාව ඉෂ්ට කරමින්. දැන් කියන ලෑස්ති වෙන තරඟාවලියේ වැඩිම 6 පහර සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයන් පිළිබඳව තොරතුරු. 6 පහර 18ක් එල්ල කරමින් කොලම්බෝ කිංස් කණ්ඩායමේ ලොරි එවන්ස් ප්‍රථම ස්ථානයට පත් වෙලා ඉන්නවා. ඒ වගේම කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් 6 පහර 17ක් එල්ල කරමින් දෙවැනිය බවට පත් වෙලා ඉන්නවා. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායකයා තිසර පෙරේරා 6 පහර 16ක් එල්ල කරමින් දෙවන ස්ථානයට පත් වී තිබෙනවා. තරඟාවලිය පුරා වාර්තා වුණු එකම ශතකයට හිමිකම් කියන වාසනාවන්ත ක්‍රීඩකයා කොලම්බෝ කිංස් කණ්ඩායමේ ලොරි එවන්ස්. පන්දු යෑම පිළිබඳව අවධානය යොමු කරද්දී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග මේ වෙනකොට ප්‍රමුඛයා බවට පත් වී තිබෙනවා කඩුළු 13ක් ලබාගෙන. ඒ වගේම කොලම්බෝ කිංස් කණ්ඩායමේ කේස් අහමඩ් කඩුළු 11ක් ලබාගෙන දෙවැනියා බවට පත් වෙලා ඉන්නවා. ඒ වගේම මොහමඩ් අමීර් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරමින් කඩුළු 10ක් ලබා ගන්නට සමත් වෙලා ඉන්නවා. කොමුණත් LPL තරගාවලියේදී අවසන් පූර්ව තරග දෙකේදී වගේම අවසන් තරගය තුලත් මේ සියලු සංඛ්‍යා උඩු යටිකුරු වෙන්නටත් පුළුවන්. LPL තරගාවලියේ දෙවන අධීර ලබන වසරේ ජූලි සහ අගෝස්තු කාල සීමාව තුල පවත්වන්න මේ වෙනකොටත් තීරණය වෙලා තිබෙනවා. අපි විශ්වාසය පළ කරනවා, අපි බලාපොරොත්තු වෙනවා මේ පළමු අවස්ථාවේදී සහභාගී වෙන්න බෑ කියපු ක්‍රීඩකයොත් ඊළඟ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම සහභාගී වෙයි කියලා. කොමුණත් LPL ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට ඉතා විශාල වෙනසක් ඉදිරියේදී එක් කරනවාට කිසිදු සැකයක් නැහැ. ලංකා ප්‍රීමියර් ලීග් 2020. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. Live at 8 SMS පුවත් සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කර ගැනීමට පුළුවන්. එවැගේම උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.live@8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට සුබ දවසක්.